අයිබෝවන් නිරෝගී උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. සුබ උදෑසනක්. ඔබ නිරෝගීකම ගැන වඩාත් සැලකිලිමත් වෙන හිතන දවසක් බවට අදත් පත් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේ වාර්තා වුණ තත්ත්වයන් එක්ක අපි කියන්නම් කොහොමද මොන ආකාරයෙන්ද අසාධ්‍යයන් ඊයේ වාර්තා වුණේ කියලා. අඛණ්ඩව 2000 ඉක්මවා යන දිනයක් බවට ඊයේ දවසත් පත් වුණා. ඉතින් මේ ගැන ඔබ වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන්න කියන කාරණේ සිහිපත් කරනවා. ඒ වගේම මරණ ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව සම්බන්ධයෙන් මේ වෙද්දී කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම ඉන්දිය ප්‍රභේදය ගත්තාම රටවල් ගණනාවක පැතිරලා තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මේ සියල්ල එක්ක අපේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සියල්ලක්ම නිසි පරිදි හරියට අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. නජිත් good morning. Good morning සමීර, සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර වෙනතුවත් එක්ක. සමීර කිව්වා වගේම දැන් ඊයේ දවසෙන් අපිට වාර්තා වෙනවා මරණ 20ක්. යනු අපේ රටේ මියගිය මුළු පිරිස කොරෝනා වාසාදනය වෙලා 941ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම තමයි කොරෝනා වාසාදනය වෙච්ච 1,40,471 දෙනෙකු දැන් අපේ රටේ ඉන්නවා කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තොරතුරු කියනවා. ඒ අතරින් සුවය ලැබපු පිරිස 1,17,220ක් ඊයේ දවසින් ආසාදිතයන් වාර්තා වුණා 2,371ක්. ඒ තමයි අපේ රටේ තත්ත්වය. අපේ රටේ තත්ත්වයත් එක්ක ලෝක තත්ත්වය ගත්තොත් එහෙම දැන් සමීර මේ වෙනකොට ලෝකයේම 16 කෝටි 31 ලක්ෂ 61,516 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ඉන්නවා. ඒ වගේම සුවය ලැබපු පිරිස 14 කෝටි 14 ලක්ෂ 58,371ක්. මරණයට පත්වෙච්ච පිරිස 33 ලක්ෂ 82,985ක්. කොරෝනාව ලෝකයට බලපෑම් කරලා තියෙන්නේ ওই විදිහට. ඒ බලපෑමත් එක්ක අපේ රටරත් ඒ බලපෑම ටිකක් වැඩියෙන් දැනෙන කාල සීමාවක්. හැබැයි බොහොම පොඩි දේවල් ටිකක් සමීර කරන්න තියෙන කොරෝනාවෙන් පරිස්සම් වෙන්න. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින සමහර වෙලාවට ඔබේ ළඟම ඥාතීන් හිතමිත්‍රාදීන් කොරෝනා ආසාදිතයන් වෙන්න පුළුවන්. ඔබත් ආශ්‍රිතයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ පරිස්සම වැඩි නම් කොරෝනාව ඔබට ආසාදනය වෙන එක වළක්ව ගන්න හැකියාව තියෙනවා. බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කළොත් මුළු රටක්ම මේ කොරෝනාවෙන් බේර ගන්න පුළුවන්. දැන් එන්නත්කරණයේ සාර්ථකව සිද්ධ වෙන ඊයේ දවසෙත් ප්‍රදේශ ගණනාවක එන්නත්කරණයේ සිද්ධ වුණා. බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි එන්නත්කරණයේ තමයි කොරෝනාවට හොඳම විසඳුම. ඉතින් අපි හැම දෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕනේ. එන්නත ලබා ගත්තත් ඒ දේ අමතක කරන්න එපා. මේ මොනවා කිව්වත් ඊයේ අපි දැක්කා වැඩේ කරපු වැඩේ හොඳයි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු නොමිලේ ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. වෙළඳන් විකුණ ගන්න විදිහක් නැහැ. එතනට තොග වෙළඳු පැමිණෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයෙන් ලක්ෂ 12ක එළවලු ජනතාවට නොමිලේ ලබා දෙන්න කටයුතු කරලා තිබුණේ. හැබැයි අපි දැක්ක සමහර අය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින්ද නිසි පරතරය තියාගෙන දේශස්ථානයට ආවේ කියලා සංචාරණ සීමා පවා නොතකමින් තමයි මේ ආකාරයෙන් සමහර පුද්ගලයන් කටයුතු කරේ. හැබැයි වෙළෙන්දන් කලින් තීරණය කරලා තිබුණේ වෙළඳ මධ්‍යස්ථානයේ අය මීගොඩ ආර්ථිකයේ අය මේවා නිවෙස් වලට ගිහිල්ලා බෙදන්න ආරංචියත් එක්ක මිනිස්සු එක දිගට පොලිමේ එන්න පටන් ගත්තා. මේකත් එක්ක තමයි ප්‍රශ්නයක් මේ විදිහට නිර්මාණය වුණේ. වෙසක් මාසේ දන් දෙන එක හොඳයි, දන්සල් දෙන එක හොඳයි. හැබැයි ක්‍රමවේදයට අනුව ඒ කටයුතු කරන්න නැත්නම් තවත් අපිට ඛේදනීය තැනකට සමහර විට මේ සියලු දෙනා තල්ලු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. මිනිස්සු ගැන හිතලා කටයුතු කරපු කෙනෙක් ගැන අපිට කියන්න අද පොතක් තියෙනවා. නජිත් කියයි ඒ ගැන. අපි කියන්න හදන්නේ රේඩියෝ මතක කෘතිය ගැන. මේ කෘතිය රචනා කළේ බොහොම විශේෂ කෙනෙක් අපිට. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. නවීන් හේමසිරි කුලරත්නයන්. ඔහු පසුගියදා අභාවප්‍රාප්ත වුණා. ඊයේ පස්වරුවේ එතුමන්ගේ අවසන් කටයුතු සිද්ධ වුණා මහරගම ප්‍රදේශයේදී. හේමසිරි කුලරත්නයන් පිළිබඳව හඳුන්වනකොට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු පිළිබඳව විශේෂයෙන්ම සමාජයේ බොහෝ දෙනෙක් අපි විශ්වාස කරනවා දැනගෙන හිටියා කියන කාරණාව. ඔහු ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක්. ගුවන්විදුලියේ අවුරුදු 30ක සේවා කාලයක් සම්පූර්ණ කළ අත්දැකීමත් එක්ක මේ රේඩියෝ මතක ග්‍රන්ථයට එතුමන් කරුණු සම්පාදනය කරන්නේ. ගුවන්විදුලියට එන අලුත් කෙනෙක්ට නවකෙක්ට ගන්න බොහෝ දේවල් තියෙනවා රේඩියෝ මතක ග්‍රන්ථයෙන්. හේමසිරි කුලරත්න අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරනවා. එතුමන් රෝගාතුර වෙනකන් ස්වාධීන රූපවාහිනී අපේ පූර්ව වැඩසටහන් නිරීක්ෂකයෙක් වශයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම
එතුමන් පිළිබඳව කතාබහ කරනකොට පරිසරවේදියෙක් පරිසර ජනමාධ්‍යකරණය පිළිබඳව සෑහෙන උනන්දුවකින් කටයුතු කරපු කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනි මිහිතල සමුළුව පැවැත්වුණේ සමීර ප්‍රංශයේ පැවැති පළවෙනි මිහිතල සමුළුව නියෝජනය කරපු ශ්‍රී ලාංකිකයෙක් පරිසරවේදියෙක් විදිහට හේමසිරි කුලරත්න මහත්මයාව හඳුන්වන්න පුළුවන්. මේ ගුවන් විදුලියේ මේ රේඩියෝ මතක ග්‍රන්ථය පිළිබඳව අපිට කතා කරනකොට ගුවන් විදුලි ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් බොහෝ දේවල් දැන කියා ගන්නට ඔබට හැකියාව තියෙනවා. ගුවන් විදුලියේ එක්තරා ගෞරව සම්ප්‍රයුක්ත ස්ථානයක් ඒ 60 දශකයේ මුල් භාගයේදී එහි පිවිසෙන්නකොට දැනෙනුයේ අලුත් ලොවකට ගියක් මෙනි. අහස උසට ඉදවුණු ඉදිරිපස බිත්තිය ප්‍රාකාරයක් බඳු විය. ඒ කුඩා බලකොටුවක් මෙනි. ඊට පිවිසෙන ප්‍රධාන දොරටු පියන්පත් යෝධ උළුවස්සකට සම්බන්ධ කර තිබෙන. ඉන් එක්තරා පෞරාණික ලක්ෂණයක් විද්‍යාමාන විය කියලා මේ රේඩියෝ මතක ග්‍රන්ථයේ ආරම්භය සනිටුහන් කරන්නේ හේමසිරි කුලරත්නයන් බොහොම අපූර්වට ගුවන් විදුලියට ගිය නොගිය ඕන කෙනෙක්ට ගුවන් විදුලිය පිළිබඳව මතකය නැවත නැවතත් ආවර්ජනය වෙන විදිහට තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. ගුවන් විදුලියේ මතක විශේෂයෙන්ම ප්‍රේමකීර්ති මහත්තයා ගැන ඒ වගේම ගුවන් විදුලියේ ඉඳපු පතාක යෝධයන් ගැන බොහෝ දේවල් මේ කෘතිය සඳහන් වෙලා තියෙනවා, සටහන් කරලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් අරගෙන කියවන්න. හේමසිරි කුලරත්නයන් අප අතර නැහැ. හැබැයි එතුමන්ගේ මතක ඔබට ආවර්ජනය කරන්න හැකියාව තියෙනවා රේඩියෝ මතක කෘතිය හරහා. අනිවාර්යෙන් ඉතින් ඔබ අරගෙන මේ කෘතිය කියවන්න. විශේෂයෙන් ගුවන් විදුලියට ප්‍රවේශ වෙන නවකයෙකුට ඉතාමත් වැදගත් මේ කෘතිය. එතුමා අතින් රචනා වුණ ඔබ අරගෙන කියවන්න වටිනා පොතක්. ඉතින් මේ වගේ වටිනාකම් ගැන අපි ඉදිරියටත් ඔබට කියන්න සූදානම්ෙන් ඉන්නවා පත්තරමේන්තුව සතියන්තයේ වැඩසටහන තුළ. ඔබෙත් මෙවැනි කෘති තියෙනවා නම් වටිනා කෘති අපිට යොමු කරන්න. අපි සූදානම් ඒ කෘති මේ ආකාරයෙන් රටේ ජනතාවට පෙන්නලා වැදගත් වටිනා ජීවිතයට යමක් සියලු දෙනාගේම එකතු කරන්න. අපි යනවා පත්තරවලට. ඒ අනුව අද මේ දින කිහිපයේදී වගේම අදත් පත්තර අපේ අතට ලැබිලා නැහැ මුද්‍රිත පුවත්පත් විදිහට. කෙසේ නමුත් අපි අන්තර්ජාලය ඔස්සේ සහ e-papers ඔස්සේ මේ ආකාරයෙන් පුවත්පත් ඔබට ඉදිරිපත් කරන්න පත්තරමේන්තුවේ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. මව්බිම අද වාර්තා කරනවා ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් තමයි කියන්නේ. ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සැලකිල්ලට ගතහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත් වෙලා තියෙනවා කියලා මව්බිම අද මේ ආකාරයෙන් අන්තර්ජාලය තුල වාර්තා කරලා තියෙනවා. මේ දරුණු අතට හැරී ඇති බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩෙට්‍රොස් ගේබ්‍රියස් මහතා. ඔහු මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ඔහු ඒදී සඳහන් කරනවා ලංකාවේ කොරෝනා ආසාදයන් රෝහල්ගත වීම වැඩි වෙලා තියෙනවා කියලා. මේක අත්දැකීමෙන්ම අපි දන්නවා ඔබට කියන්න අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා. ඉන්දියාව වගේම ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, ඊජිප්තුව වගේ රටවල් හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ඒ මහතා මේ ආකාරයෙන් හඳුන්වා දෙනවා මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින්. ඒ වගේම එම රටවල කොරෝනා ආසාදයන් වාර්තා වීම අධික ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බවත් එතුමා සඳහන් කරනවා. මේ කාරණා සියල්ල ඉතාමත් වැදගත්. මේ අතර එන්නත් ලබා දීමේදී ඇතැම් රටවල් දුෂ්කරතාවයට පත් වෙලා තියෙන හේයින් දරුවන් එන්නත් කිරීම පසෙකලා දියුණු රටවල් මේ මොහොතේ නොදියුණු රටවල් වලට එන්නත් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනි කියලා එතුමා කියනවා. නජිත් අපි දන්නවා දියුණු රටවල් මේ වෙද්දී එන්නත් කරණය සම්පූර්ණයෙන්ම හෝ ඒ සෞඛ්‍ය අංශ කියපු විදිහට ඒ නියමිත ප්‍රමාණයට දීලා ඉවරයි අවශ්‍ය වයස් කාණ්ඩවලට. හැබැයි දරුවන්ටත් දෙන්න ඒගොල්ලෝ පටන් අරගෙන තියෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආකාරයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා දරුවන්ට දීම පසකලා දුප්පත් රටවලට දෙන්න මේවා. සමහර දන්නවද මේ කැනඩාව ඔවුන්ගේ රටේ ඉන්න ජනගහනය වගේ මං හිතන්නේ 10 ගුණයක් විතර එන්නත් රැස් කරගෙන තියෙනවා. මේ ආරක්ෂිත තොග පවත්වගෙන යනවා. මේ එන්නත් මේ රටේ ඉන්න ජනගහනය වගේ 10 ගුණයක් තියාගන්නවා කියන්නේ තව රටවල් ගණනාවකට දෙන්න පුළුවන්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ කතාව. ඒ කියන්නේ ධනවත් රටවල් මේ විදිහට එන්නත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අර දුප්පත් රටවල් සෑහෙන අසාධාරණට ලක් වෙනවා. ඔබ දන්නවා අපේ රටට ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා ගන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා දෙන්නතේ ඒ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න විමසුවාම අපි දැක්කා ඇස්ට්‍රාසෙනිකා සමාගමේ ඒ ප්‍රධානියත් මේ සමාගම අත්හැරලා ඉන්දියාවත් අත්හැරලා වෙන රටකට ගිහින් තිබ්බා. මේකයි තත්ත්වය. අර ධනවත් රටවල් මුලින්ම
ඕඩර් කරලා එනවුම් කරලා එන්නත් අරගෙන තියාගෙන දැන් දුප්පත් රටවල් වලට ගන්න එන්නත් නැහැ. ඒ නිසාම තමයි මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්රෝස් ඇඩනෝම් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඉතින් මේ තත්ත්වයේ ලෝකයේ අනිකුත් රටවල් පිළිගනී කියලා අපි විශ්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මොහොතේ කොරෝනා මර්ධනය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් පවතිනවා. ඉතින් දියුණු රටවල් බලවත් රටවල් මේ ගැන අවධානය යොමු කරයි මේ කියන කාරණා සම්බන්ධයෙන්. මොකද තනි රටක් විදිහට ලෝකයේ ජීවත් වෙන්න බෑ නජිත් කාටවත්. මුළු ලෝකෙම ඒ රටවල් වල සහයෝගීතාවය සියලු රටවල් වලට අත්‍යවශ්‍යයි. ඉතින් එක රටක් විදිහට මේ කොරෝනා වසංගතයෙන් බේරලා ඉන්නවද නැත්නම් සියලු රටවල් මේ මොහොතේ මේ දැවැන්ත ව්‍යසනයෙන් බේර ගන්නවද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු වෙලා තියෙන. මේ අතරේ දැන් අපි ඉදිරියට මොකද කරන්න කියන කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී අද මව්බිම වාර්තා කරනවා සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ මහත්මිය කියන කතාවක්. ඒ අනුව PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනගන්න නමුත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළම රඳවා ප්‍රතිකාර කරන්න තීරණය කරලා තියෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතුමේ සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ මහත්මිය මේ බව කියනවා. ඇය මේ බව ඊයේ මාධ්‍ය වෙත සඳහන් කරනවා. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතුමේ වැඩිදුරටත් කියනවා මේ රෝගීන්ගේ සංකල්පතා පෙන්눔 කරනවා නම් මෙවැනි අවස්ථාවලදී ඔවුන් රෝහල් ගත කරන්න කටයුතු කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙයුම් මැදිරියේ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවලා රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති PCR පොසිටිව් අයව ගෙදරදී නියාමනය කරලා යම් යම් සංකූලතාවයන් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න. මේක වැදගත් වටිනා කාරණයක් බවට පත් වෙන අජිත්. අපි PCR පොසිටිව් හැබැයි රෝග ලක්ෂණ නැහැ. සමහර විට වයස පරතරය අනුව මෙහි බලපෑම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ තත්වය තුල ඉතා හොඳ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න තමයි කටයුතු කරනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ මහත්මිය කියලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් සහ මේ එන්නත්කරණය පිළිබඳව ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සඳහා සෞඛ්‍යයට සම්බන්ධ සියලු රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම තවත් නියෝජිතයන් හිටියා. අපි බලමු මේ සාකච්ඡාවෙන් පස්සේ මොනවද කියන්නේ කියලා. කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. විශේෂයෙන්ම එන්නත්කරණයේදී අර ජනතාවට අපහසුතාවයන් නොවන විදියට එන්නත්කරණය කරන්නේ කොහොමද කියන පිළිබඳව තමයි සාකච්ඡා කරුවේ. මේ ආණ්ඩුවේ අරමුණ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් රටේ ජනතාවගෙන් 63%කට එන්නත්කරණය ලබා දෙන්න. එන්නත්කරණය කිරීමේ වැඩසටහන කොහොමද ඉදිරියේදී ක්‍රියාත්මක කරගන්න කියන එක සහ ඒකේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. මේ පණිවිඩය sannivedanaya කිරීමේ ගැටලුවක් තිබිලා තියෙන්නේ. ඉතින් අද දින අපි පැහැදිලිව ඊළඟ දින 3 ඇතුළත එය නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කාරණා ඉටු කරා. වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක අපි අර ඩිජිටල් ID එකක් එක්ක නැත්නම් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් එක්ක කොහොමද වැක්සින් කිරීමේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න. ඒකම අපි මේ රටේ මහජනතාවගෙන් ඉල්ලන්නේ අපි ආණ්ඩුවක් විදිහට පැහැදිලිව වැක්සින් එක ලබා දිය යුතු සියලු දෙනාටම වැක්සින් එක ලබා දෙන්න කටයුතු කරනවා. මොකද විශේෂයෙන්ම අධිකව ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දීලා තිනවා මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් කඩනමින් අවසන් කළ දිය යුතු සියලු දෙනාටම අවශ්‍ය වැක්සින් ප්‍රමාණය ලබා දෙන්න. ඇමතුමා කියන විදිහට සමීර අර මේ තාක්ෂණය පාවිච්චි කළා ඩිජිටල් ID එකක් දීලා අන්තර්ජාලය හරහා ලියාපදිංචි කළ මේ කටයුතු සිද්ධ කරන්නේ. සමහර වෙලාවට දැන් පළවෙනි මාත්‍රාව විදගත් කෙනෙක්ට දෙවෙනි මාත්‍රාව විදිනකොට ඒ දේවල් අන්තර්ජාලය හරහා දිනවකව අනු වෙන් කරගන්න හැකියාව තියෙවි. අපි විශ්වාස කරන මේ වැඩ කටයුතු පිළිවෙලකට ක්‍රමානුකූලව සිද්ධ වෙයි කියලා බොහෝ තැන්වල අපි දකින ඊයේ දවසෙත් දැක්ක දිගු පෝලිම් තියෙනවා. සමහර පෝලිම් කිලෝමීටරයක් විතර දිගයි සමීර. ජනතාව ටිකක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ එන්නත විද ගන්න ගිහිල්ලා. හැබැයි මේ හැම දිනෙකටම එන්නත විදිනවා කියලා තමයි ඊයේ දවසේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කළේ. එතුමිය කියනවා 63%කට එන්නත් කිරීම දැන් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් කරනවා කියලා. 63%කට එන්නත් කරන සමීර මේ ප්‍රතිශක්තිකරණය ලබා දෙන්න අපේ රටේ ඉන්න සමස්ත ජනගහනයෙන් 63%කට එන්නත් කළාම ප්‍රමාණවත් කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගේම මේ සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ. ඒ නිසා තමයි මේ වගේ කතාවක් කියන්නේ. ඔය අතරේ එන්නත් දීම වගේම පිළිපැදීමක් ඕනේ කියලා අද ලංකාදීප වෙබ් අඩවිය කියනවා. මේ සමහර අය එන්නත ලබා ගත්තට පස්සේ මාස්ක් එක ගලවලා දාලා මේ මුහුණු ආවරණ ගලවලා දාලා නිදැල්ලේ හරි මේ සුවපහසු විදියට ඉන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම වෙන්න නරකයි. මොකද ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න මාස 3ක්වත් යනවා කියලා තියෙනවා. එහෙනම් එන්නත් දීම වගේම පිළිපැදීමක් ඕනේ කියලා ලංකාදීපේ කියනවා. මුළු රටටම යලිත් සංචාරන සීමා පැනවී තිබේ. ලද නිදහස වගකීම් විරහිත ලෙස හා අයුතු ලෙස ප්‍රයෝජනයටගත් අශිෂ්ට සුළුතරේ නිසා මුළු රටම අගුළු දැමීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම දුර්භාග්‍ය සම්පන්න බියකරු අත්දැකීමෙන් මෙදුණු සුවෙන් හා සැපතෙන් පිරි රටක් ලොවක්
ඉක්මනින්ම බිහි වේවා යන්න සමස්ත ලෝකවාසීන්ගේ ඒකායන ප්‍රාර්ථනය වෙයි කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. ඒ විදිහට මුළු ලෝකෙම ප්‍රාර්ථනය කොරෝනාව ඉක්මනට නැති වෙන්න කියලා. එහෙම නම් ඉතින් අපිට පරිස්සමෙන් ඉන්න වෙනවා. අද ලංකාදීපේ කියන තවත් පුවතකට අපි අවධානය යොමු කරමු. මේ ලංකාදීප වෙබ් අඩවිය කියන්නේ අද දවසේදී කොරෝනාවෙන් බේරෙන ක්‍රමය ගැන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා කිව්වා කියලා. අද ලංකාදීපේට ගයන් සූර්යාරච්චි මේ විදිහට වෙබ් සටහනක් තියන්නේ. නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා කිව්වා කියලා. ඒ අනුව මේ නව කොරෝනා වෛරසය රෝගියෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීම ප්‍රතිශතය වැඩි වෙන අතර සංකූලතාවයද වැඩි වෙන්න පුළුවන්. වෛරස ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වීම රෝගී ආසාදනය වීමට මූලික හේතුව බැවින් නිවෙසටම වී සිටීම ඉතාමත් වැදගත්. සමාජ දුරස්ථභාවය, මුවාවරණ පැළඳීම, විෂ බීජ නාශක හෝ සබන් යොදා දෑත් සේදීම යන මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පෙරටත් වඩා අනුගමනය කිරීම ඉතාමත් වැදගත් කියලා සුදත් සමරවීර මහත්මයා කියනවා. ඒ වගේම උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, ගඳ සුවඳ නොදැනීම, හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ මතුව ඇතනම් වහාම රෝහලකට පැමිණෙන කියලත් එතුමන් සඳහන් කරනවා. උණු වතුර පානය කිරීමෙන් මේ වෛරසයෙන් බේරීමට හැකියාව ඇති බවට කටකතා පැතිරුණද කොපමණ උණු වතුර පානය කළද නිර්දේශ කළ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කළේ නැත්නම් උණු වතුර බිව්වයි කියලත් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා ඔබ කළ යුත්තේ මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. මීටර් 2 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ මීටර් 2 දුර පරතරය තියාගන්න. මුහුණු ආවරණ පළඳින්න. අපි දැක්ක මේ ෆේස් මාස්ක් එකක් බැරි නම් දෙකක් හරි පාවිච්චි කරන්න කියලා කියනවා. ඉතින් ඔබේ ආරක්ෂාව සලස ගැනීම ඔබේ වගකීම. ඒ හින්දා වගකීමෙන් වැඩ කටයුතු කරන එක අපි හැම දෙනෙක්ගේම යුතුයකමක්. තවත් කෙනෙක් සමාජයේ අනිත් කෙනා ගැන අපි අවටින්න අනිත් පුද්ගලයෝ ගැන හැම විටම හිතන්න ඕනේ. ඉතින් කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා අපි එක දේවල් කරනවා. සමහර තැන්වල අපි දකිනවා ව්‍යාජ දේවල්, බොරු දේවල් සමාජගත කරන්න උත්සාහ කරනවා. සමාජ මාධ්‍ය පවා යොදා ගැනීමෙන් ඉතින් මේ වෑනුත් ආරක්ෂා වෙලා ඉන්න එක තවත් මේ භයානක දෙයක් බවට පත් වෙලා තියෙනවා. සමහර ඒවා ඇත්ත වගේ දාලා තියෙන අපිට හිතා ගන්නත් බෑ මේවා ඇත්තද නැත්තද කියලා. ඉතින් මේ වෑනුත් ආරක්ෂා වීම ඔබ ඉතාමත් වැදගත්. නැත්තම් කොරෝනා නෙමෙයි තව ලෙඩක් හැදෙන්න ඊට පස්සේ පටන් ගනි සමාජ මාධ්‍යයේ තියෙන ඒවා කරන්න ගියොත් එහෙම. ඉතින් ඒ නිසා වැදගත් විදිහට මේ තොරතුරු ලබා දෙන තැන්වලින් පමණක් තොරතුරු අරගෙන මේ මොහොතේ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම තමයි තා වැදගත් වෙන්නේ. අපි මේ මොහොතේ සූදානම් යුද හමුදාපති වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව සම්බන්ධ කරගන්නට ඊයේ තත්ත්වයක් එක්ක අපි කොහොමද දැන් ඉදිරියේදී කටයුතු කරන්න මේ සම්බන්ධයෙන් තොරතුරු විමසන්න. යුද හමුදාපතිතුමනි සුබ උදෑසනක්, නිරෝගී උදෑසනක්. සුබ උදෑසන, නිරෝගී උදෑසනක් ඔබ දෙන්නටම සමීර සානජිත්. යුද හමුදාපතිතුමනි මුලින්ම අපි සියලු හමුදා නිලධාරීන්ට එදා මෙදා තුර යුද්ධය වෙනුවෙන් මේ රට වෙනුවෙන් කැප වුණ සියලුම නිලධාරීන්ට අපේ උත්තමාචාරය පුද කරන්න කැමතියි. මොකද විජයග්‍රහණයේ 12 වන සැමරුමට තියෙන තවත් දින කිහිපයක් පමණයි. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක සමහරුන්ගේ හිත්වල ලොකුවට පැලපදියම් වෙලා නැතත් මේ රටේ සියලු දෙනාට මතකයි මේ බිහිසුණු තත්ත්වයන්. විශේෂයෙන්ම මේ මොහොතේ ඊශ්‍රායලය සහ පලස්තීනයේ තියෙන ඒ බිහිසුණු බවත් එක්ක මේ රටේ යුද්ධයක් තිබුණා, අපිත් මේ ආකාරයෙන් පීඩාවට පත් වුණා කියන එක මිනිස්සුන්ට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුරන් කරේ සියලුම ත්‍රිවිධ හමුදාව, ඒ වගේම එවකට ආරක්ෂක අංශවලට සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනාම සම්බන්ධ වෙලා අපේ රටෙන් මේ යුද්ධය සම්පූර්ණයෙන්ම නැති කරන්න හැකියාව ලැබුණා. ඒ නිදහස අපි භුක්ති විඳිනවා. එය පරාජය කරලා අවුරුදු ගණනාවක් ගියාට පස්සෙත් අපිට නොපෙන්න සතුරෙක් එක්ක සටන් කරන්න මේ මොහොතේ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ කටයුතු වලට සක්‍රියව දායකත්වය ලබා දෙනවා ත්‍රිවිධ හමුදාවම. එහි ප්‍රධාන තැනක ඔබතුමා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න කැමති. ඒ අතරේ යුද හමුදාපතිතුමනි අපිට කියන්න දැන් සංචාරණ සීමා හෙට උදෑසන කාලේ ඉවත් කරන්න නියමිත වෙලා තියෙනවා. මේත් එක්ක ඔබතුමා මොකද්ද දෙන පණිවිඩය ජනතාවට හෙට තමන්ගේ දිනදා රාජකාරී කටයුතු කරගද්දී? ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන ඔබතුමා සුබ පැතීම සම්බන්ධීය ඔබ කිව්වාගේ දශක 3කට කාලයක් පැවති ඒ යුද්ධය හිමා කිරීම ඉතාමත්ම අසීරු වුණා. වත්මන් අග්‍රාමාත්‍යතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ඒ කාලවල වකවානුවල විශේෂයෙන්ම ප්‍රධාන සේනාංක වලට අනදුන් නිලධාරීන් ඒ වගේම හිටපු අවසාන කනිෂ්ඨතම සෙබලා දක්වා වූ ඒ පරාසය සුළු සිටපු සියලුම අයවලුන්ගේ කැපවීම මත තමයි එවැනි ත්‍රස්තවාදයක් මේ රටින් තුරන් කිරීමට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම මේ පරද්දන්න බැහැ කියපු යුද්ධයක් ඒ අවස්ථාවේදී අපිට හැකියාව ලැබුණා සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට. මම පෞද්ගලිකවත් සන්තෝෂ වෙනවා. අද වෙන විටත් තාමත් හමුදාවේ මේ වෙන විට සේවය කරමින් එදා අවසන් දින යුද්ධය ඉවසන් කරපු අවසන් දින යුද්ධය නිමා කරපු සේනාංක දෙකෙන් එක සේනාංකයක් අනදීමට මට ලැබීම ඒ වගේම විශේෂයෙන්ම එවකට හිටපු හමුදාපතිවරයාට භූමියේ ඉඳලා අවසන් බින්ගංගල අල්ලලා ඉවර වෙලා නිදහස් කරලා යුද්ධය ඉවරයි කියන පණිවිඩය ඒ අවස්ථාවේදී මා විසින් තමයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ලබා දුන්නේ. ඉතින් ඉන්නතුරු තමයි ඒක එවකට ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දීලා රටට දැනුම් දුන්නේ. ඉතින් එවැනි තත්වයකට එවැනි දිනයක සහ එම වන්දි මානුෂ මෙහෙමේ සේනාංකයක් විශේෂයෙන්ම වැඩිපුරම ප්‍රතිඵල ලබාගත් සාර්ථකම වූ සේනාංකයට අන්තිමට ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා. විශේෂයෙන්ම වෙනත් දෙයක් හින්දා නෙමේ මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්නට අවස්ථාවක් එවකට ලබා දීමට නායකත්වයක් භූමියේ සිට ලබා දීමට හැකියාව පිළිබඳ ලැබීම පිළිබඳව අද දිනේ විශේෂයෙන්ම ඔබතුමා ඇහුවේ හෙට උදෑසන 4 සිට ශ්‍රී ලංකාවේ දැන්ට පනවා තිබුණු පනවා අද දවසේ පනවා තිබෙන එම සංචාරණ සීමාවන් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරණ සීමාවන් දින 3ක කාලයක පමණ සංචාර සීමාවන් පැනවුම් ලැබුවා. බ්‍රහස්පතින්දා සවස් භාගයේ පටන්. ඉතින් මෙහිදී අපි බලාපොරොත්තු වන ආකාරයට රටේ ජනතාව කෘතවේදීත්වය අපි දක්වනවා. විශාල වශයෙන් මේ සඳහා සහයෝගය සියලුම පාර්ශ්වයන් වලින් රටේ ජනතාව සහයෝගය ලබා දුන්නා. අපි සෑම වෙලාවකම කියන්නේත් ඒකයි. රටේ ජනතාව අවශ්‍ය මොහොතේ අපිත් එක්ක හිට ගන්නවා. ඒක තමයි සුවිශේෂීත්වය මේ රටේ ජනතාවගේ. නැගිටින්න ඕනලා නැගිටිනවා. පරාජය වෙන්නේ නැත්තේත් ඒකින්ද. ඉතින් මේ තත්ත්වය ඇති කරගත්තා. නමුත් ඔබතුමා අහපු පණිවිඩය හෙට දවසේ ඔව් විශේෂයෙන්ම දැන් මෙවැනි මේ දින 3ක් කියන එක විශාල කැපකිරීමක් මේ සමාජයේ යම් කිසි කොටසකට. ඔබ දැක්ක විශේෂයෙන්ම ඊයේ පෙරේදා විශේෂයෙන්ම වෙළඳ කටයුතු වල නියලිත දින ඒ වගේම ගොවිතැන් වල නියලිත කට්ටියට එවැනි දිනපතා වැටුපක් ලබාගන්නට කටයුතු කරනු ලබන ජන කොට්ටාස වලට වගේ විශාල පිරිසකට මෙම දින 3ත් විශාල වශයෙන් බලපෑවා ඔවුන්ගේ ආර්ථික මේ පෞද්ගලික ආර්ථික තත්ත්වයට දන් දිවිවිද. ඉතින් එවැනි තත්ත්වයන් වලට මුහුණ දීලා හරි රටේ ජනතාව මේකට සම්බන්ධ වුණේ පොදුවේ සහයෝගය දැක්වේ පොදුවේ මේ දැනට තිබෙන කොවිඩ් මර්ධනය කර ගැනීම සඳහා. ඉතින් එවැනි තත්ත්වයකට සම්බන්ධ වෙච්ච සියලුම ජනතාවට ස්තුති වෙන අතර විශේෂයෙන්ම කිව යුත්තේ දැන් හෙට උදෑසන පටන් නැවත වතාවක් අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍යයෙන් ලබා දී ඇති පණිවලට අනුගත වෙමින් කටයුතු කරන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. දවස් 3ක් ගෙදර ඉඳලා ඇවිල්ලා හෙට නැවත වතාවක් එක්රොක් වෙන්න ගියොත් මුවාවරණ නැතුව හිටියොත් අපිට දැන් ওই මුවාවරණ කියන එක තව සුළු කාලයකටවත් අපිට මේකෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය අපි හිතේ තියාගන්න ඕනේ. ඉතින් කොයි වෙලාවක හරි දැනට තිබෙන මේ ප්‍රභේදවල තිබෙන බරපතලකම හරහා තමයි මේ තත්ත්වය අපි දැක්කා. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ මුල් කාලෙදි මේ තත්ත්වයක් අපිට මේකේ බේරෙන්න තිබ්බ පොඩ්ඩක් හරි එහාට මෙහාට වෙලා. නමුත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. අනිවාර්යයෙන්ම මේක හරියට පැලඳෙන් හිටියේ නැත්නම් ඔබට කොවිඩ් ආසාදීම හැකියාව 100%ක්ම වගේ තිබෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඔබ නිවසෙන් පිටතට පැමිණෙනවා නම් ඔබ පමණන් ඔබගේ පවුලේ මේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න. ඔබගේ අසල්වැසියාගේ ආරක්ෂාව ගැන හිතන්න. රටෙන් කොවිඩ් තුරන් කරන්න ඕනේ මගේ යුතුයකමක් මං ඉෂ්ට කරනවා කියලා හිතන්න. ඒකින්ද අද දිනේ මේ නිවෙස් වලට වෙලා ඉන්න අවස්ථාවේදී රටේ ජනතාවගේ ඉතාමත්ම කාරුණික ඉල්ලන්නේ
හෙට උදෑසන පටන් ගන්න සතියේ ඊළඟ සති දෙකේදී පමණ විශේෂයෙන්ම ඔබ හිතේ තියාගන්න මම මොහ ආවරණය නැතුව නම් නිවසෙන් එළියට කිසිසේත්ම ගමන් කරන්නේ විශේෂයෙන්ම ජනතාව අතරට යද්දී මම මොහ ආවරණ අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්නවා මගේ හිතේ තියාගෙන ඉන්නවා හැම වෙලාවෙම මම ශාරීරික දුරස්ථභාවය රැක ගන්නවා මම රැකියාව කරන ස්ථානයේ වුණත් අනිවාර්යයෙන්ම මම මේ පළදිනවා ඒ අනුව මම කෙසේ හෝ කොවිඩ් තුරන් කිරීමට මම දායකත්වයක් මගේ රටට අපේනවා කියන තත්ත්වයක ඔබ හිටියොත් අපි හිතන්නේ අපිට හැකියාවක් ලැබෙයි හෙට ඉඳලා මේ තත්ත්වය දැන් මේ අපි භුක්ති විඳින්නේ මීට සති 3කට නැත්නම් මාසයකට ඉස්සෙල්ලා වෙච්ච තත්ත්වයන් තමයි මේ භුක්ති විඳින්නේ. ඔබ දන්නවා මේ වන විට රටේ කොවිඩ් ආසාදනය වීම අපි අර දැක්කා වගේ 500ට නැග්ග අප්‍රේල් වල ඉවරුනේ අප්‍රේල් 15 වෙනිදා 20 වෙනිදා දක්වා 21 වෙනිදා සහ 29 අතර කාලයක 14 නැග්ගා 28න් පස්සේ එක 2000ට නැග්ග එක දැන් 2000 සීමාව තමයි දැන් සතියකට වැඩි කාල සීමාවක් තිබෙන්නේ. ඒ සීමාවත් 2500 600 අගය අතර තමයි තිබෙන්නේ මේ වන විට. ඉතින් මේක 2500 3500 4000 කරගන්නවද නැත්නම් 2500 අගේ රඳවගෙන මේක 18 1500ට බස්සගෙන තව අඩු කරගන්නවද කියන කාරණය ක්‍රියාන්විතයේ මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ උදවලා තියෙන්නේ කළ යුතු දේවල් කරලා තිබෙන්නේ රටේ ජනතාව මේකට සම්බන්ධ වෙන ආකාරයට තමයි මේක 4000කට යයිද නැත්නම් 1500ට බහිද කියන එක 1000කට බහිද කියන තත්ත්වෙ තිබෙන්නේ. ඒ හින්දා ඔබ ඊළඟ ඉදිරි සති දෙක තුන අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වුණොත් අපිට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබෙයි මේ තත්ත්වය අඩු කරගන්න. නමුත් මතක තියාගත යුත්තේ මේ අවස්ථාවේදී වෙනත් රටවල් වල මේ තාමත්ම ශීඝ්‍රව දැන් වැඩි වෙමින් පවතින්නේ. ඒකත් මතොතර මතක තියාගන්න ඕනේ. ඒත් එක්ක අපි කෙසේ හෝ මේ තත්ත්වය රජය වුණත් පාලනය කරන්න අධිකරු ජනාධිපති අග්‍රාමාත්‍යතුමා රජය උත්සාහ කරන්නේ මෙය පල්ලෙහාට ගේන්නේ. ඒකින්ද තමයි සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක එකතු වෙලා එන්නත් කරන්නේ අපි යොසුලුව කරගෙන යනව ලබනවා. ඒ කළ යුතු දේවල් ඉතින් ජනතාවගේ පැත්තෙන් මේ තත්ත්වය අඩු කරගත්තොත් මේ කියන දෙයට අනුගත වුණොත් අපිට හැකියාවක් ලැබෙයි බොහෝ දුරට පාලනය කරගෙන මේ තත්ත්වය හැකියික්මනින් කොට මේ සතියෙන් දෙකෙන් අපිට කරගන්න බෑ මේක මාසයක් විතර යද්දී අනිවාර්යයෙන්ම අපි අප්‍රේල් වල හිටපු තත්ත්වයට හරි රැගෙන එන්න හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳ යුද හමුදාපතිතුමා බොහොම කෙටි ප්‍රශ්නයක් වෙනවා. යුද හමුදාපතිතුමා මේ එන්නත්කරණය පිළිබඳව කතා කරපු හින්දාම දැන් බොහෝ ප්‍රදේශවල අපි දකින දිගු පෝලිම් ජනතාව සෑහෙන දිග පෝලිම් වල ඉඳලා එන්නත්කරණය සිද්ධ කරගන්න උනන්දුවකින් යුතුව පැමිණෙන ආකාරය අපි දකිනවා. හැබැයි මේ පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් පරිදි එන්නත් තියනවාද? සමහර ප්‍රදේශවලින් අපිට වාර්තා වුණා එන්නත් මධ්‍යස්ථාන වලින් අර ප්‍රමාණවත් එන්නත් සංඛ්‍යාවක් තිබිලා නැහැ. ජනතාව එන්නත් විදගන්න ඇවිල්ලා ඉඳපු පිරිස් හැරිලා ගිහින් තිබ්බා කියලා සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. මේ පිළිබඳව ඔබතුමාට වාර්තා වුණාද? මොකක්ද තත්ත්වය ඇති වෙලා තියෙන තත්ත්වය? ඔව් එහෙම දේවල් වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම මේක කළමනාකරණය කරගත යුත්තේ එන්නත්කරණය කරනු ලබන්නේ ඒ ප්‍රදේශය බාර වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. ඔවුන් තමයි මේ සංඛ්‍යාවන් දැනුම් දීලා ඔවුන් යටතේ තමයි ගෙන්න ගන්න එන්නත් ප්‍රමාණය. ඒ ගෙන්න ගන්න එන්නත් ප්‍රමාණය සමහරලාට දැන් අපි විවිධ හමුදාවම අපි යොදවලා තිබෙනවා. ඒ වුණත් ඔවුන් ගෙනාවන් පස්සේ අපි කරන්නේ මේ එන්නත්කරණයට මේ එන්නත් ලබා දීමට සම්බන්ධ වීම මිසක් අපි එන්නත් කියන්නේ නැහැ. ඒවා ඔක්කොම තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. ඉතින් ඒ පළාත බාර වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියවරයා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කතා කරගෙන මගේ ප්‍රදේශයට මෙච්චර එන්නත් ප්‍රමාණයක් අවශ්‍යයි අද උදෑසන සාමාන්‍ය හැන්දෑවරුම ගහනවා නෙමෙයි. ඉතින් ගහන එන්නත්කරණය කරන වෙලාවට අවශ්‍ය ප්‍රමාණය කියලා. ඉතින් ඒ එන්නත්කරණය යම්කිසි අඩුපාඩුවක් අපි දැකලා තියෙනවා අපිට ඇහෙනවා අපි දකිනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ ඇත්තටම බලාපොරොත්තු නොවන එන්නත් ප්‍රමාණයක් ගන්න ගන්න. එහෙම නැත්නම් සමහරලාට අර කලබනාකරණය කරද්දී සමහරට පිටපත් පදාර්ථ වලින් උත් කවුරු හරි ඇවිල්ලා ගහ ගන්නවද දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් පවතිනවද දන්නේත් නැහැ. ඉතින් ඒකින්ද ඔබ දකින කතාව සත්‍යයක්. ඒක අපිට බැහැර කරන්න බෑ. ඒ කලබනාකරණ යුත්තේ අනිවාර්යයෙන්ම මේ ඒ පළාත්වල ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. ඒත් එක්ක තමයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට අමතරව දැන් ඊයේ දිනෙත් කතිකාගරගත්ත ඊයේ දිනේ නෙවෙයි ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා සමග ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති කාර්යසාධක බලකායට පැමිණි විශේෂඥවරුන්ගෙන්
ලැබුණා යම්කිසි උපදේශනයක් හෝ නිර්දේශනයක්. ඒ නිර්දේශනවල කිව්වේ දැන් ගොඩාක් කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ රෝහලට ගිහිල්ලා මේ රෝහලක අදහසක ඉන්නවට වඩා අපිට හැකියාවක් තිබෙනවා නම් අපිට නිවෙස්වල අපි කොයිද ආසාදින්දෙක් වුණොත් නිවෙසට වෙලා අපිට ඉන්න අවස්ථාව ලබා දෙන්න. එසේ නොමැති නම් අපිට සමහර කට්ටියට දැන් ඔබ දන්නවා සමිත 25ක වගේ අගයකට විතරයි රෝග ලක්ෂණ තියෙන්නේ. ඒ තරම් බරපතල තත්ත්ව. අනිත් 75ක් මේ අවස්ථාවේ දැනට හමු වෙන කොයි දාසාදිත්‍යයන්ගෙන් එවැනි තත්ත්වයක් නැහැ. ඉතින් ඒකින්ද ඔවුන්ගෙන් විශාල ඉල්ලුමක් තිබුණා මේ අයවලුන් සියලු දෙනාම රෝහලට නම් යන්නේ නැතුව අපිට නිවෙස්වල අපිට සැප පහසුවට අපි ඉන්න ආකාරයට ඉන්න දෙන්න. අපි අනිත් ආසාදින්නේ අනිත් පවුලට ආසාදින්න නොවන ආකාරයට ඉන්න උත්සාහ කරන්නම්. ඒකින්ද අපිට ඉන්න දෙන්න. අපිට අවශ්‍ය නම් ඒ කියන්නේ පමණක් අපේ රෝග ලක්ෂණ වැඩි වෙන තත්ත්වයක් හරි එම තත්ත්වයකට විතරක් අපි රෝහල් වලට රැගෙන යන්නේ කියලා. ඉතින් ඒ ගැන කල්පනා කරලා දැන් ඊ උදෑසනත් අතිකරු ජනතාව අපිට උපදෙස් දුන්නා. මේ පිළිබඳව එහෙමනම් ජනතාවගේ ඉල්ලීම මේක නම් ජනතාව මේක කරන්න පුළුවන් දෙයක් නම් හොයලා බලන්න ඉස්සෙල්ලාම කරන්න පුළුවන් ද බැරිද? මොකද රෝගියා කියන පුද්ගලයා කළමනාකරණය කිරීම වැදගත් වෙන හින්දා ජනාධිපතිතුමා ඊයේ දෙපාරක් තුන් පාරක් මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී කිව්වේ පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ අනුව තමයි විශේෂඥවරුන් කිව්වේ පුළුවන්. මේ දේ කරන්න පුළුවන්. නමුත් රෝගී ලක්ෂණ නැති කිසිම රෝගී ලක්ෂණ නැති කට්ටියව ගෙවල් වල තියලා අපිට කළමනාකරණය කරන්න ඕනේ. හැබැයි ගෙවල් වල හිටියයි කියලා නිකන් ඉන්න බෑ. ඒ පළාත් භාරව ඉන්න MOH නැත්නම් PHI මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා අපේ මධ්‍යස්ථානයක් එක්ක මේ කට්ටියගේ තත්ත්වය විтин විට හොයලා බලන්න ඕනේ. ඒ කටට කියන්න පුළුවන් අද මගේ මෙච්චර මෙහෙම තත්ත්වයක් තිබෙනවා මට රෝගී ලක්ෂණ වැඩි වුණාද අඩු වුණාද එසේ නොමැති නම් ඒ වගේ කට්ටිය අතරමැදි මධ්‍යස්ථානයට ගෙනල්ලා එතනෙමුත් තෝරගෙන අවශ්‍ය කට්ටිය රෝහල් වලට එතන එහාට අරන් යන ක්‍රමවේදයක් ඇති කරන්න. ඒ සම්බන්ධව ඊයේ දිනේදී සාකච්ඡා පැවතුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දුරට මේ වන විට සිකුරාදම අතිකරු ජනාධිපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍යයට උපදෙස් ලබා දුන්නා. මේ ආකාරයට නිවෙස්වල රඳවනවා නම් මේ වගේ නිර්ණායන් මොනවාද කොහොමද ඉන්න ඕනේ මේ සම්බන්ධයි උපදේශ මාලාවක් හදන්න කියලා ඊයේත් මම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් එක්ක දෙපාරක් තුන් පාරක් මේ සම්බන්ධව කතා කරගෙන ලැබුවා. බොහෝ දුරට අද දවසේ හෙට දවසේ වෙද්දී මේ සම්බන්ධව කළ යුතු දේවල් සකස් කරගත්තන් පස්සේ අපි ඉදිරියේදී මේ අනුව මෙවැනි නිවෙස්වල තිබෙලා ඔවුන්ව රැක බලා ගැනීම ක්‍රමවේදයක් ඇති කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. හොඳයි. ඒ තමයි වත්මන් තත්ත්වය අපිත් එක්ක සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්ල මහත්මයාත් මන් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. විශේෂයෙන් සමීර අගයන්න ඕනේ මේ ඉටු කරන දැවැන්ත සේවය. එතුමන් ඇතුළු පිරිස බොහොම කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වයත් එක්ක අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. යුද හමුදාපතිතුමන් සඳහන් කරපු කාරණාව අද දවසේ දිවයින පුවත්පතේ විශේෂයෙන්ම දිවයින e-paper එකේ ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙලා තියෙනවා සමීර. ඒ තමයි කොරෝනා ප්‍රතිකාර ගෙදරදීම. එතුමන් සඳහන් කළා මේ පිළිබඳව නිර්දේශන මාර්ගෝපදේශයන් ඉතාමත් ඉක්මනින් නිකුත් කරන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව අද දිවයින ඉරිදා සංග්‍රහයේ පිළිබඳව මේ විදිහට ලියන්නේ. උපාලිද සේරම මේ පොත ගෙනෙන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් සිය නිවාසවල රඳවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය මැති පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළා. ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට තමා උපදෙස් දුන් බවද අමාත්‍යවරිය සඳහන් කළා කියලා අද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් කියනවා. ඒ උපදෙස් මාලාවට අනුව සිය නිවෙස්වල සිට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සහිත රෝගීන් රෝහල් වෙත ඇතුළු නොකර දින 14ක් නිවාසවල තබා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ හැකි බවත් එම ප්‍රතිකාර ලබා දීම අධීක්ෂණය සඳහා ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබාගත හැකි බවත් අමාත්‍යතුමිය සඳහන් කළා කියලා අද දවසේ දිවයින පුවත්පත කියනවා. යුද හමුදාපතිතුමන් ජෙනරාල් ශවේන්ද්‍රසිල්ල මහත්මයාත් සඳහන් කළේ ඒ කාරණාවමයි. මේ පිළිබඳව දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා. අනිවාර්යෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිද්ධ කරන්න සූදානම්. බොහෝ වෙලාවට කෙනෙක්ට සමහරවිට බය හිතෙන්න පුළුවන් අනවශ්‍ය බියක් ඇති වෙන්න පුළුවන්. ගෙදර කොරෝනා රෝගියෙක් ඉන්නවා ගෙදර ඉන්න අනෙක් පිරිස අනාරක්ෂිතයි කියලා. හැබැයි අපි දකිනවා රෝහල් වල වෛද්‍යවරුන් සමීර බොහෝ පිරිසක් දහස් ගණනක් මේ කොරෝනා රෝගීන් එක්ක ගැටෙනවා. හැබැයි ඔවුන්ට කොරෝනාව ආසාදනය වෙන්නේ නැහැ. අර විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා සඳහන් කරන කාරණා එතුමා මාස්ක් දෙකක් විතරයි පළඳින්නේ. ග්ලව්ස් එකක්වත් දාන්නේ නැහැ. හැබැයි එතුමන් කියන්නේ මට පුළුවන් නම් මේ රෝගීන් එක්ක ඉඳලා කොරෝනාව
වැළඳෙන්නේ නැතුව ඉන්න රටේ ජනතාවට මේ ඕන හැටියකට කොරෝනාව වැළඳින්න එක වළක්ව ගන්න පුළුවන් කියන එක එතුමන් සඳහන් කරනවා. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න කරන්න තියෙන්නේ අර අත් දෙක මුහුණේ ගාව ගන්න නැතුව ඉන්න එක විතරයි. සමහර වෙලාවට අපේ පිරිස් නොදැනුවත්වම මේ අපිරිසිදු අත් වලින් මූණ ස්පර්ශ කරනවා, නහය මේ හැමදේම මේ ස්පර්ශ කරන්න ගියාම කොරෝනාව නිරාපරාධේ වැළඳෙන ගතියක් අපි දකිනවා. ඒ හින්දා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපදින පිරිසිදු දෑත් වලින් යුතු හැම වෙලාවෙම කටයුතු කරන්න, සැනිටයිස් කරන්න අපි කියනවා, විෂ බීජ හරණය කරන්න කියලා. මේ පොඩි දේවල් කරන්න තියෙන්නේ කොරෝනාවෙන් බේරෙන්න. ඒ ක්‍රම අපි අනුගමනය කරමු. ඔව් ඉතින් ඉතා වැදගත් විශේෂයෙන්ම හමුදාපතිතුමා කිව්ව කාරණා වගේම සෞඛ්‍යාංශ මේ මොහොතේ කියන සියලු දෙයක්ම ඉතින් ඒ නිසා තමයි අපි මේ ආකාරයෙන් මේ සියලු තොරතුරු වාර්තා කරන්නේ. අපි ලෑස්ති තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු කියන්න. මේ අතරේ දැන් මේ සඳහා හොඳම දේ එන්නත් කරණය කියලා ලෝකයේ හොයාගෙන තියෙනවා නම්, ලෝකෙ කියනවා නම් සියලු දෙනාම එන්නත් කරණය කියලා. අපිත් ඒ සඳහා තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් මේ වෙද්දී අපේ රටේ කොහොමද මේ එන්නත් කරන වැඩපිළිවෙල කියලා අද මව්බිමට ගියාම මව්බිම වෙබ් අඩවිය තුල වාර්තා කරනවා. මේ සංඛ්‍යාදත්ත ටිකක් වෙනස් වෙලා තිනවා. අපි ඒකත් කියන්න ඕනේ. මොකද ඊයේත් එන්නත් කරණයේ සංචාරන සීමා තිබුණත් ඉතා හොඳින් සිද්ධ කරනවා. අද කියනවා මේ ආකාරයෙන් පුද්ගලයන් 12,16,677 දෙනෙකු පළමු එන්නත හෝ පළමු මාත්‍රාව හෝ මේ වෙද්දි ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේම 2,58,439 දෙනෙකුට දෙවෙනි මාත්‍රාවත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා අර කොවිෂීල්ඩ් එන්නතේ. ඒ වගේම පුද්ගලයන් 9,25,240 දෙනෙකුට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා. මේ අතරේ චීනයේ සයිනෝෆාර්ම් එන්නතත් ලබා දීලා තියෙනවා ලක්ෂ 3කට ආසන්න පිරිසකට. මේ සියලු දත්ත ගත්තාම දැන් 13 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට නජිත් අපේ රටේ එන්නත් කරණය සිද්ධ කරලා තියෙන අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ ඒ වගේම කොවිෂීල්ඩ් එන්නතේ යම් ආකාරයක අඩුවක් හිඟයක් තියෙනවා ලක්ෂ 6ක පමණ. ඉතින් ඒ වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් පවතිනවා මේ මොහොතේ මොන ආකාරයෙන්ද මේ ලක්ෂ 6 එන්නත් ප්‍රමාණය ලංකාවට ඉතා ඉක්මනින් ගෙන්නා ගන්න කියලා. ලෝකයේ තුල එන්නත් වල හිඟයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ නැත්තම් මේ සියලු සාකච්ඡා ඒ වගේම මේ ගිවිසුම් මේ ආකාරයෙන්ම ඒ දේවල් සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකයේ තුල නිෂ්පාදනය කරන එන්නත් වල හිඟයක් තියෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ජනතාව වෙනුවෙන් මේ එන්නත් කරණය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත කරන්නයි රජය සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා අඛණ්ඩව ජනතාවගේ සහයෝගය ලබා දෙන්නට කියන ඉල්ලීම තමයි අපි මේ මොහොතේදීත් කරන්නේ. සමීර දැන් සමීර සඳහන් කරපු උපක්‍රම නැත්තම් බොහෝ දෙනෙක් කිව්වා දැන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව විදිහට වෙනත් එන්නතක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේ පිළිබඳව අධ්‍යයනය කරනවා කියලා ඒ පිළිබඳව අධ්‍යයනය කළා. දැන් ඒ පිළිබඳව තොරතුරු සනාථ වෙලා තියෙනවා. අද දෙවෙනි ඉරිදා සංග්‍රහය මේ විදිහට කියනවා. ඒ කියන්නේ එන්නත් මිශ්‍රණ හානිය කෙටි කාලීනලු කියලා අද මේ විදිහේ පොතක් ලියනවා. ඇත්තටම මොකක්ද මේ පුවත අපි බලමු. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් හා ෆයිසර් යන කොරෝනා මර්ධන එන්නත්වල මාත්‍රාවන් ඒකාබද්ධ කර පළමු හා දෙවැනි එන්නත් මාත්‍රාවන් ලෙස එන්නත් කළ විට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධයන් වර්ධනය වීමේ හැකියාව වැඩි බව කොරෝනා එන්නත් වර්ග දෙකක මාත්‍රාවන් මිශ්‍ර කර ජනතාවට ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් පැවති ප්‍රධාන පෙළේ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තියෙනවා. මේ අනුව වර්ග දෙකකට අයත් කොරෝනා මර්ධන එන්නත් වලින් මාත්‍රාව බැගින් එක් අයෙකුට එන්නත් කළ විට ශීතලක් දැනීම, හිස රදේ, මාංශපේශීවල වේදනාව, නිරතුරුව අතුරු ආබාධ වශයෙන් හටගන්නා බව මේ අධ්‍යයනයේදී අනාවරණය වෙලා තියෙනවා. මෙසේ කොරෝනා එන්නත් දෙකක මාත්‍රාවන් ඒකාබද්ධ කර ලබා දීමෙන් හානිකර ප්‍රතිඵල හටගත හැකි වුවද ඒවා කෙටි කාලීන බව අධ්‍යයනයේදී හෙළිවිලා තියෙනවා. ඒකුත් පෙබරවාරි මාසයේදී කළ මේ අධ්‍යයනය සඳහා ස්වේච්ඡා සේවකයන් 830 දෙනෙකු සහභාගී කරගෙන තිබුණයි කියලා වැඩි දුරටත් අද දවසේ දෙවෙනි පුවත්පත කියනවා. අර එන්නතක් පළමු මාත්‍රාව එක එන්නතකින් ලබාගෙන දෙවෙනි එන්නතේ මාත්‍රාව විදිහට තවත් එන්නතක් ලබා ගැනීම අතුරු ආබාධ ඇති කරනවා කියලා තමයි ලෝකයේ දැන් හොයාගෙන තියෙන ඒ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ. මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් අද දෙවෙනි පුවත්පත ওই විදිහට වාර්තා කරලා තියෙනවා. ඔව් කෙසේ නමුත් ලංකාව තුළ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වෙනවා නජිත්. මේ සම්බන්ධයෙන් විශේෂඥ තාක්ෂණික කමිටුවක් මගින් පරීක්ෂණයක් සිදු කරන මේ කාරණය සහ අනිත් කාරණේ ගැමිණි මාතාවන් සම්බන්ධයෙන් වන කාරණය ගැමිණි මේ මවුරුන්ට ගැමිණි කාන්තාවන්ට මේ එන්නත් කරණය සිදු කරනවාද කියන දේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිනවා. ඉතින් ඉදිරි සතිය තීරණාත්මකයි. මේ කාරණා දෙක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බොහෝ විට ලබා දෙයි. අපිට එය වාර්තා කරන්න හැකියාව ලැබෙයි. අපි කාලගුණය සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරන්න ඕනි.
මේ මොහොතේ විශේෂයෙන්ම කාලගුණය අපි ඊයේ දවසේදී සඳහන් කළා ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා කියලා. කාලගුණය තත්වෙන් සම්බන්ධයෙන් අපි තොරතුරු ඔබට කියන්න ලෑස්ති. ඉතින් අපි දැක්කා මේ තියෙන කැළඹුණු කාලගුණයත් එක්ක විවිධ ප්‍රදේශවල ජනතාව ප්‍රදේශ දිස්ත්‍රික්ක ගත්තාම 7ක විතර ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි තත්ත්වය අද වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මව්බිම කියනවා පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 20000කට වැඩි පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන බව. එමෙන්ම අයහපත් කාලගුණයේ හේතුවෙන් ජීවිත හානි 3ක් කියලායි මේ ආකාරයෙන් මේ මව්බිම වාර්තා කරන්නේ. කෙසේ නමුත් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ජීවිත හානි 4ක් විතර වාර්තා වුණා. ඊයේ දිනේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 200කට වැඩි වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ඇති වූ තත්ත්වයේ මේ වෙද්දී යථා තත්ත්වයට පත්වමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනවා. ඉතින් වැසි නොලැබුණොත් ඒ ප්‍රදේශවලට මේ ආකාරයෙන් මේ ජල ගැලීම් සහ ගම් වතුර තත්ත්වය යම් ආකාරයකින් අඩුවක් වෙයි. අපි ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගත්තා. මේ දින කිහිපයෙන් පසුව ඉතා ඉක්මනින් මේ තත්ත්වය නැති වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ නමුත් අපි සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සහන සේවා කණ්ඩායම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සියලු දිස්ත්‍රික්ක හරහා මේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව මුදා ගැනීමේ කටයුතු, ඒ වගේම ආරක්ෂක අංශ මේ සියල්ලක්ම යොදවලා මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම මේ සමහර ප්‍රදේශවල නජිත් අපි දන්නවා විවිධ හානි සිද්ධ වෙලා තියෙනවා. දේපල ගත්තාම නිවාස වලට, වාහන වලට, ඒ වගේම වගා ගත්තාම විශාල ප්‍රමාණයක් වගා හානි සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් ජනතාව අසරණතාවයට පත් වෙලා තියෙන්නේ. තවදුරටත් සමහර ප්‍රදේශවල මුහුද කාදනය වෙලා තියෙනවා. මුහුදේ රළ පහර වැඩිවීමත් එක්ක ඉතින් මේ සියලු තැන්වලට ඒ අදාළ බලධාරීන් ගිහිල්ලා යම් ආකාරයකින් ජනතාවත් එක්ක මොකද්ද මේ වගේ තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවෙන්න වග බලා ගන්න කියන කාරණය සම්බන්ධයෙන් යම් විමසීමක් කරනවා නම් හොඳයි, වටිනවා කියන එක අපි මේ මොහොතේ සිහිපත් කරනවා. මේ අතරේ මව්බිම කියනවා මධ්‍යම කඳුකුරේ බටහිර බැවුම් ප්‍රදේශවල තියෙන මේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක කාසල්රිය යගේ මාඋස්සා කැලේ ජලාශවල ජලධාරිතාව ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා ජලාශය බහර ඉංජිනේරුවන් කියනවා. මේ විදිහට ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමල සුරේන්ද්‍ර, ඒ වගේම ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය, සමනල සහ කැලියොන් විදුලි බලාගාර විදුලි උත්පාදනයේ උපරිම අයුරින් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කරනවා. එක පැත්තකට හානි සිද්ධ වෙද්දී තවත් පැත්තකට හොඳ වෙනවා. ඉතින් මේකත් යම් ආකාරයකින් අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ හරහා මේ ඇතිවන පීඩාවන්ගෙන් ජනතාව පරිස්සමින් ඉන්න එක කොරෝනා වසංගතයක් මැද්දේ මේ සියල්ල අපි තේරුම් අරගෙන කටයුතු කරන එක ඉතාමත් වැදගත්. යතරද ලංකාදීප වෙබ් අඩවිය කියනවා කැලණි ගඟ පිටාර ගලයි ගම් රැසක් ජලයෙන් යට වෙයි කියලා. දෙදිනක් පුරා පැවති තද වර්ෂාවත් සමග කැලණි ගඟ පිටාර ගැලීම නිසා කඩුවෙල, බණ්ඩාරවත්ත, බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ රැසක් ගම් වතුරෙන් යට වෙලා තියෙනවා කියලා ඡායාරූපිකුත් එක්ක අද දවසේ ලංකාදීප වෙබ් අඩවිය ওই විදිහට කියනවා. යතරදී දිවයින ඉරිදා සංග්‍රහය, දිවයින ඊ-පේපර් එක නැත්නම් ඊ-පුවත්පත අද දවසේ කියනවා ගම් වතුරෙන් විපතට පත් වූවන්ට ඔවුන් පිළිබඳව සොයා බලන්න අගමැතිතුමා උපදෙස් දුන්නා කියලා. ගම් වතුරෙන් විපතට පත් වූවන් ගැන සොයන්න අගමැතිගෙන් උපදෙස්. නෝමන් පලිහ වඩන මේ පුවත ලියන්නේ ගම් වතුර සහ නායෑම් වලින් විපතට පත් ඇති ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් පියවර ගන්නයි රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ගම් වතුර අවදානමක් ඇති වී තිබීම සහ නායෑම් සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. මේ කොරෝනා වසංගතය හමුවේ මේ ආපදා වලින් ජනතාව පීඩාවට පත්වීම වළක්වාලීමේ අරමුණින් තමයි මේ විදිහට ඔවුන් පිළිබඳව සොයා බලන්න කියලා අගමැතිතුමන් උපදෙස් ලබා දීලා තියෙන්නේ කියලා අද දිවයින පුවත්පත කියනවා ওই විදිහට. එතරම්දී දැන් 5000 බඩුමල්ල මේ 5000 දීමනාව වෙනුවට බඩුමල්ලක් දෙන්න තීරණය කළා කියලා අද දිවයින පුවත්පත කියනවා. 5000 වෙනුවට බඩුමල්ලක් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් හුදකලා කර තිබෙන ප්‍රදේශවල හා නිරෝධායන කර තිබෙන ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මේ රුපියල් 5000 වෙනුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආහාර, බඩුමල්ලක් ලබා දෙන්න නියමිතයි කියලා දිවයින පුවත්පත කියනවා. ඔව් ඉතින් අපි මේ විදිහට ස්වභාවික විපත් හේතුවෙන් යම් ආකාරයකින් පීඩාවට පත් වෙලා ඉද්දී, ඒ වගේම ලෝකෙම ගත්තාම කොරෝනා වසංගතයත් එක්ක පීඩාවට පත් වෙලා ඉද්දී ඊශ්‍රායලය සහ පලස්තීනය දිහාවට අපි අවධානය යොමු කරද්දී මේ ගාසා තීරයේ ගැටුම් නිසාවෙන් දැවැන්ත හානියක් මේ දෙපාර්ශ්වයටම සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ විශේෂයෙන්ම වාර්තා වුණා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් අල් ජසීරා ඇසෝසියේට් මේ මාධ්‍ය ආයතනයේ තිබුණ තට්ටු 17කින් යුතු ඒ ගොඩනැගිල්ල පවා විනාශයට පත්වන ආකාරය ඊයේ දවසේදී වාර්තා කරලා තිබුණා. ඉතින් හමාස් සංවිධානය එක පැත්තකින් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල කරනවා.
රොකට් ප්‍රහාර ඉතින් ඒවා සමහර ප්‍රහාර ආරක්ෂා කරගන්න අර ආරක්ෂණ පද්ධතියට ඊශ්‍රායලයේ හැකියාව ලැබිලා තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රහාර වලින් ජීවිත හානි ගණනාවක් වාර්තා වෙනවා. මේ තත්ත්වය තුල නජිත් අපි දැක්කා තුර්කිය සහ පාකිස්තානය මේ ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාකිස්තානය කියනවා මේ මොහොතේ පලස්තීනය සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී මේ ගැටුමේදී පලස්තීනය දිහාවට ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන් කියන පලස්තීනයට මේ මොහොතේ සහයෝගය ලබා දෙනවා කියලා. වගේම තුර්කිය සියලු අරාබි රටවල් වලින් මේ මොහොතේ පලස්තීනයට සහයෝගය ලබා දෙන්නට කියන කාරණය ඉල්ලීමක් විදිහට කරනවා. හැබැයි ඇමරිකාව බැලුවාම ඇමරිකාව කියනවා ඊශ්‍රායලයේ රට බේරා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔවුන්ට කටයුතු කරන්න මේ පැහැදිලිවම ඉඩකඩ අවස්ථාව තියෙනවා කියන කාරණය. ඉතින් මේ අතරේ තමයි ඊයේ සෝචනීය සමහර වීඩියෝ පට නිකුත් වෙලා තිබුණා. අපි ඒවත් පෙන්වන්න ලෑස්ති. ඔසමීර දැන් මේ පහුගිය සදුදා ඉඳන් ඊයේ වෙනකන් සිද්ධ වෙච්ච ගැටුම් වලින් මියගේ පිරිස 145 අතරින් කුඩා දරුවෝ 41ක් පුංචි දරුවෝ 41 දෙනෙකු මේ ගැටුම් වලට මැද වෙලා මිය ගිහිලා තියෙනවා. ඒ වගේම තවත් 950කට වැඩි පිරිසක් තුවාල ලැබලා තියෙනවා කියලා තමයි අද දවසේ ජාත්‍යන්තර වෙබ් අඩවි මේ පිළිබඳව තොරතුරු සඳහන් කරන්නේ. අල් ජසීරා රූපවාහිනිය පවත්වාගෙන ගිය කාර්යාලය මේ සමීර සඳහන් කරපු තට්ටු 13ක ගොඩනැගිල්ලක් විනාශයටපත් වෙනවා. ඒ අතරදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ දිගින් දිගටම පලස්තීනයට ප්‍රහාර එල්ල කරන්න සූදානම් කියලා ඔවුන් යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙලාවේදී අපි දැක්කා මේ රොකට් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල වෙනවා. මේ තට්ටු ගණන් උස ගොඩනැගිලි බිමට සමතලා වෙන විදිහට මේ ප්‍රහාරයන් සිද්ධ කරලා තියෙනවා. අපිට වෙලාවකට හිතෙනවා හිට්පිට නැති පිරිස්ද මේ විදිහට කටයුතු කරන්න කියලා. හැබැයි මේ හැමෝම ඊශ්‍රායලයේ මේ උත්සාහ කරන්නේ ගාසා තිරේ බලය නතු කරගන්න. අපි ඊයේ දවසෙත් මේ පිළිබඳව ඔබට කිව්වා. අපි ඊශ්‍රායලය සහ පලස්තීනයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින දෑ සමහර මාධ්‍ය වාර්තා කරන දේවල් විතරයි අපිට මේ ආකාරයෙන් ඔබට පෙන්වන්න හම්බ වෙන්නේ. මීට වඩා යමක් මේ ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් යුද්ධයේ බිහිසුණු බව ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනේ. අපි ඒ තත්වයෙන් මිදිලා වසර 12ක ඒ ජයග්‍රහණයේ විජයග්‍රහණය සමරන්න කටයුතු කරන කාල සීමාවක් වෙනදාට නම් මේ කාල සීමාව. ඉතින් අපි ඒ තැනින් නිදහස් වුණා. ඒ කාරණේ මුළු රටම එකතු වෙලා ගත්ත නිදහසක් බවට පත් වුණා. ඉතින් ඒ කාලේ අපි සැලකිලිමත්ව කටයුතු කරපු විදිය පොදු ප්‍රවාහන සේවකය යනවා නම් විමසිලිමත්ව කටයුතු කරපු විදිය මේ මොහොතේ වැදගත් වෙන්නේ කොරෝනා මර්ධනය වෙනුවෙන්. අන්න ඒ දේ හොඳින් හිතට අරගෙන කටයුතු කරනවා නම් අපිට මේ කොරෝනා වසංගතයෙන් ඉතා ඉක්මනින් ඈත් මෑත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි සූදානම් අද දවසේ කාටුන් බලන්න. ඊ පුවත්පත් වාර්තා කරන කාටුන්. සමීර අද දවසේ දෙවෙනි පුවත්පත ඇඳලා තියෙන කාටුනය. ඔව් මේ කාටුනේ නජිත් මේ සංචරණ සීමාත් එක්ක තමයි මේ ආකාරයෙන් ඇඳලා තියෙන්නේ. ඉතින් මේ කාටුන් එක ඔන්න සංචරණ සීමා කියන මේ ඉබ්බා කකුල් දෙකට වැටිලා තියෙනවා. පොදු මහජනතාව මේ මොහොතේ මේ මුහුණ දෙන ගැටලු පිළිබඳවයි මේ කාටුනේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම බඩු මල්ල හිරිලා නජිත් මේ බඩු මුට්ටු මොකුත් නැහැ, ගන්න විදියක් නැහැ. සමහර මිනිස්සු සල්ලි තියන අය පුරෝගෙන ඉවරයි ගෙවල් වල. හැබැයි එදිනෙදා යමක් හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු මොනවද කරන්නේ කියන ප්‍රශ්නාර්ථය මේ ඇතුලේ කියවෙනවා. මේ චිත්‍රය ඇතුලේ කියවෙනවා කාටුනේ ඇතුලේ. ඉතින් ඒ වගේම කොරෝනා තව පැත්තකින් බලාගෙන ඉන්නවා කොරෝනා වෛරසය. හැබැයි ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා, ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා වෛරසයට. සංචරණ සීමා නිසා මේ පැත්තෙන් මිනිස්සුන්ව ආරක්ෂා වෙනවා. හැබැයි අනිත් පැත්ත ගත්තාම ආර්ථිකය මිනිස්සුන්ගේ වගේම ජනජීවිතය එදිනෙදා පාරිභෝජන කටයුතු මේ දේවල් වලට යම් ආකාරයක බලපෑමක් එල්ල වෙලා තියෙනවා කියන එකයි මේ කාටුන් එකෙන් කියවෙන්නේ. වෛරසයත් බිම ඇන තියාගෙන ඔළුවට කහ ඉන්නවා බලාගෙන මට බෝ කරන්න බැරි වෙයිද කියලා රටේ ජනතාවට එහෙම වෙනවා නම් කොච්චර හොඳද? එහෙම විය යුතුයි. අපි කවියක් තෝරගන්නවා. හිටවනේ කවිය අනුරාධ හිරිපිටියේ ලියන්නේ දෙවෙනි පුවත්පතට. පැණිපෝලිමේ මහජනයා යන කලට සමහරු hina වුනි සරදම් වන ලෙසට එන්නත් පොලිමත් ගව් ගණන කිදිගට ඔක්කොම කරන්නේ මරණයට ඇතිබියට. පැණිපෝලිමේ මහජනයා යන කලට සමහරු hina වුනි සරදම් වන ලෙසට එන්නත් පොලිමත් ගව් ගණන කිදිගට ඔක්කොම කරන්නේ මරණයට ඇති බියට කියලා අනුරාධ හිරිපිටියගේ ওই විදියට හිටිපනේ කවිය ලියනවා.
අපි හැම දිනෙකම මරණයට බයයි. මරණයට බය නිසා මරණයෙන් ගැලවෙන්න බොහෝ දේ කරනවා. එන්නත් පොලිම් දිගට තියෙනකොට ඔබ මීටරේ පරතරේ තියාගන්න, මුවාවරණ පළඳින්න. එන්නත් පොලිමේ විතරක් නෙවෙයි සමාජයේ කොතනක ගියත් මුවාවරණ පළඳින්න. එකක් බැරි නම් දෙකක් හරි මීටරයක් නෙවෙයි මීටරයක දෙකක දුර පරතරෙත් තියාගන්න. මේ සියල්ල ආරක්ෂිතව ඔබ සිද්ධ කළොත් අපිට පුළුවන් කොරෝනාව පරද්දන්න. ඔබ සියලු දෙනාටම නීරෝගී හෙටක් අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ සඳහා දායකත්වය ලබා දීලා මෙතනින් ගොඩ යමු කියන ආරාධනයත් එක්ක අපි අදට සමුගන්නවා. ඔබට නීරෝගී දවසක් නැවත වතාවක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.